සුබ උදෑසනක්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගේ විභාගාත්වලක් වශයෙන් සංවිධානය කරන තක්ෂිලා වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. මෙහි ආර්ථික විද්‍යාව විෂය සම්බන්ධයෙන් සම්පත්දායකත්වයේ සපයනු ලබන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින්. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ජාතික ආදායම් සංකල්පය පිළිබඳ මාතෘකාවයි. ජාතික ආදායම් සංකල්පය සහ ජාතික ගිණුම්කරණය පිළිබඳව කතා කිරීමට අප අද ආරාධනා කළා ශ්‍රී ලංකා මහා බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ රන්මිනී පෙරේරා මහත්මියට. රන්මිනී පෙරේරා මහත්මිය ජාතික ගිණුම් අංශයේ දීර්ඝ කාලයක් සිට සේවය කරන වගේම ජාතික ගිණුම්කරණයේ මාතෘකාව පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායික දැනීමෙන් පොහොසත් නිලධාරිනිය. ආයුබෝවන් රන්මිනී. ආයුබෝවන් ගුණසේන මහත්මයා. ජාතික ගිණුම්කරණය පිළිබඳව කතා කරනකොට අපි දන්නවා ජාතික ගිණුම්කරණය පිළිබඳව අපට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික ගිණුම් සකස් කළේ 1949 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින්. එදා සිට අද දක්වාම අඛණ්ඩව එම දෙපාර්තමේන්තුව මගින් මේ ජාතික ගිණුම් සකස් කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. මම මුලින්ම දැනගන්න කැමතියි රන්මිනී මහත්මියගෙන් ජාතික ආදායම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? ඒ වගේම සරල සාමාන්‍ය ආර්ථිකයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම. ඔව් ගුණසේන මහත්මයා. අපි මේ සාකච්ඡාවට මුලපිරීම සඳහා මුලින්ම බලමු ජාතික ආදායම කියන සංකල්පයෙන් අපි හඳුන්වන්නේ මොකක්ද කියලා. අපිට සරල නිර්වචනයක් දෙන්න පුළුවන්. යම් රටක සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය මගින් යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ ජනනය කරනු ලබන මුළු වටිනකම ජාතික ආදායම කියලා. අපි ගත්තොත් ඕනෑම ආර්ථිකයක නොයෙකුත් ක්‍රියාකාරකම් දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. අපි කුඩා උදාහරණයක් ගත්තොත් ආපන ශාලාවක් වගේ ඒකේ ආහාර පාන නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඒ වගේම මහා පරිමාණ කර්මාන්ත ශාලාවක ඇඟලුම් නිෂ්පාදන පවතින්න පුළුවන්. බැංකු වගේ මූල්‍ය සේවාවක් ගත්තොත් ඒ වායෙන් ජාතියට සේවා පහසුකම් සපයනු ලබනවා. මෙලෙස මෙම සෑම ආයතනයක්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොකඩවාම සිදු කරනු ලබනවා. මෙම සෑම ආයතනයක්ම අපිට පොදු ලක්ෂණයක් දකින්න පුළුවන්. ඒ ලක්ෂණය තමයි මෙම සියලුම ආයතන නිෂ්පාදන සාධක භාවිතයෙන් මෙම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ නිරත වෙනවා. මෙම නිෂ්පාදන සාධක අපි හොඳින්ම දන්න භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියලා අපිට නම් කරන්න පුළුවන්. මෙම නිෂ්පාදන සාධක යොදවලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී එම නිෂ්පාදන සාධකවලට යම්කිසි ආදායමක් උපයනවා. ඒ සමස්ත ආදායම තමයි අපි මේ ජාතික ආදායම කියලා ඇසමෙන්දු කරනු ලබන්නේ. දැන් මේ ජාතික ආදායම අපිට තවත් මැනවින් අවබෝධ කර ගැනීමට අපි ආදායම් වියදම් පිළිබඳව චක්‍රීය ප්‍රවේශයට අපි අවධානය යොමු කරමු. අපි මේ චක්‍රීය ප්‍රවේශය දෙසට අවධානය යොමු කරොත් අපිට පෙනී යනවා සරල ආර්ථිකයක්. ඒකේ අංශ 4ක් පවතිනවා. ඒ වගේම වෙළඳපළවල් 3ක් පවතිනවා. මෙම අංශ 4න් අපි මුලින්ම අපේ අවධානය යොමු කරොත් කුටුම්බ අංශයට. මේ කුටුම්බ අංශයට අපි සෑම දෙනාම අයත් වෙනවා. මෙම කුටුම්බ අංශය විසින් නිෂ්පාදන සාධක සැපයීමක් සිදු වෙනවා වෙළඳපළට. මෙම සාධක වෙළඳපළේදී මෙම නිෂ්පාදන සාධක ව්‍යාපාර අංශය වගේම රාජ්‍ය අංශය විසින් මිලදී ගනු ලබනවා. මෙසේ මිලදීගත් නිෂ්පාදන සාධක වලට මේ ව්‍යාපාර අංශය වගේම රාජ්‍ය අංශය යම්කිසි ගෙවීමක් සිදු කරනවා. ඒ ගෙවීම් ආදායම් ලෙස කුටුම්බ අංශයට ගලාගෙන යනවා. තව දුරටත් මේ ව්‍යාපාර අංශය වගේම රාජ්‍ය අංශය මේ සාධක මිලදීගෙන ඒ වගේම භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරලා වෙළඳපළට ලබා දෙනවා. නැවත වතාවක් කුටුම්බ අංශය වගේම රාජ්‍ය අංශය මෙම භාණ්ඩ හා සේවා වෙළඳපළේදී Tamanට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට කුටුම්බ අංශය නැවත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී එම වියදම නැවතත් ව්‍යාපාර අංශය සහ රාජ්‍ය අංශයට ආදායම් ප්‍රවාහයක් ලෙස ගලාගෙන යනවා. එතකොට අපිට පේනවා මෙම සරල ආවෘත ආර්ථිකය තුළ ආදායම් සහ වියදම් චක්‍රීය ප්‍රවාහයක් ලෙස ගලාගෙන යනවා කියලා.
මෙලෙස චක්‍රීය ප්‍රවාහයක් ලෙස ආදායම් වියදම් ඒ කියන්නේ මූල්‍යමය ගලාගෙන යෑම වගේම මෙහිදී මූර්ත ගලාගෙන යෑමුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා ගලාගෙන යෑමක් සිද්ධ වෙනවා. මේ අපි කතා කරපු අංශ තුනට අමතරව ආර්ථිකයක තවත් අංශයක් තියෙනවා විදේශාංශය. විදේශාංශයත් විදේශ වෙළඳපොළ ඔස්සේ සාධක වෙළඳපොළට භාණ්ඩ හා නිෂ්පාදන සාධක සපයනවා. ඒ වගේම භාණ්ඩ හා සේවා වෙළඳපොළටත් භාණ්ඩ හා සේවා සපයනවා. වගේම ආනයන අපනයන කටයුතු සිද්ධ වෙනවා. මෙලෙස අපි සැලකුවොත් ආර්ථිකයක මෙහිම චක්‍රීය ප්‍රවාහයක් ආකාරයට නිෂ්පාදන ජනනය වෙනවා. ඒ නිෂ්පාදන මත ආදායම් ජනනය වෙනවා. ඒ ආදායම් මත නැවතත් වියදම් ජනනය වෙනවා. මේ චක්‍රීය ප්‍රවාහයේ සංකල්පයෙන් අපිට පැහැදිලිවම තේරුම් යනවා අපට ආර්ථිකයක සිදුවන ක්‍රියාවලිය ඇස්තමේන්තු කර ගැනීමට ප්‍රවේශ තුනක් පවතින බව. ඒ ප්‍රවේශ තමයි නිමැවුම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය සහ වියදම් ප්‍රවේශය. දැන් අපි මේ ප්‍රවේශ තුන ඔස්සේ කොහොමද ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීම සිදු කරනු ලබන්නේ? මේ සඳහා අන්තර්ජාතිකව පිළිගත් අත්පොතක් පවතිනවා. මෙම අත්පොත ප්‍රකාශයට පත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා System of National Accounts කියලා. මෙම අත්පොත මගින් ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමට අවශ්‍ය වන සියලුම සංකල්ප, සිද්ධාන්ත වගේම න්‍යායන් ගෙනහැර දක්වනවා. මේ වගේ අත්පොතක අවශ්‍යතාවය මුලින්ම පැන නැගුණේ ඇත්තටම 1947 වගේ වර්ෂයක. මොකද එහිදී අවශ්‍යතාවයක් ඇති වුණා අන්තර්ජාතිකව රටවල ජාතික නිෂ්පාදනය සංසන්දනය කර බැලීමට. එහි ප්‍රතිඵලයක් ලෙස 1953 දී පළමු වතාවට මේ System of National Accounts කියන අත්පොතක් එළි දැක්වෙනවා. 1953න් පස්සේ මේ අත්පොතේ නොයෙකුත් සංශෝධන සිදු වෙමින් අද වන විට අලුත්ම අත්පොත 2008 වසරේදී එළි දක්වලා තියෙනවා. මෙම අත්පොත භාවිතයෙන් අපට පුළුවන් ඕනෑම රටකට ජාතික ගිණුම් ඇස්තමේන්තු කරන්න. එනමුත් මෙම අත්පොතෙන් ගෙනහැර දක්වන කරුණු තුල ඕනෑම රටකට අවස්ථාව ලබා දීලා තියෙනවා තම රටේ ආර්ථික ව්‍යුහය වගේම තම රටේ පවතින දත්ත ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් තමන්ට ගැළපෙන ආකාරයට ජාතික ගිණුම් ඇස්තමේන්තු ක්‍රියාවලිය සිදු කිරීමේ නිදහසත් මේ මගින් සපයලා තියෙනවා. ඔව් රන්විනි, ඔබ සඳහන් කළ ජාතික ගිණුම් කරන ප්‍රවේශයන් තුනක් පිළිබඳව මම ඊළඟට දැනගන්න කැමති නිෂ්පාදන ප්‍රවේශය පිළිබඳව හැඳින්වීමක් සහ නිමැවුම් ප්‍රවේශය යටතේ ජාතික ආදායම ගණනය කිරීමේදී ඇතිවන බහුගණන දෝෂය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න හැටියට. ඔව් ගුණසේන මහත්මයා, අපි දැන් කලින් චක්‍රීය ප්‍රවාහය ඔස්සේ හඳුනාගත්ත ජාතික ගිණුම් ඇස්තමේන්තු කරන්න පුළුවන් ප්‍රවාහයන් තුනක්. ඒ තමයි නිමැවුම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය සහ වියදම් ප්‍රවේශය. මේ ප්‍රවේශ තුන ඔස්සේම අපිට ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල එකිනෙකට සමාන වෙනවා. ඒ වුණාට මේ ප්‍රවේශ තුනේදී අපි ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමට අනුගමනය කරන ක්‍රමවේදය එකිනෙකට වෙනස් වෙනවා. අපි බලුවොත් නිෂ්පාදන ක්‍රියාවලිය කුමක්ද කියලා අපිට පෙනී යනවා. ඒක යම් කාල පරිච්ඡේදයක් තුළ නිෂ්පාදනය කළ ලද සමස්ත භාණ්ඩ හා සේවාවල අවසාන වටිනකම ලෙස. එතකොට මේ සරල නිර්වචනයෙන් අපිට ගම්‍ය වෙන වැදගත්ම සාධකය තමයි මේ අවසාන වටිනාකම කියන සංකල්පය. මොකද මේ අවසාන වටිනාකම සංකල්පයේ සැලකිල්ලටගෙන තමයි අපිට මේ ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේදී සිදු විය හැකි දෝෂයක් වන බහුගණන දෝෂය මගහරවා ගැනීමට හැකි වෙන්නේ. මොකද අපි බහුගණන දෝෂය ජාතික ගිණුම් ඇස්තමේන්තු වල පැවතියොත් එමගින් ඇස්තමේන්තු කරනු ලබන ජාතික ගිණුම් වල අධිතක්සේරුවක් සිද්ධ වෙන්න පුළුවන්. මෙලෙස අධිතක්සේරුවක් සිදුවීම මගින් අපිට නියමිත ආර්ථික ප්‍රවණතාවයන් හඳුනා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ බහුගණන දෝෂය මගහරවා ගැනීමට නිමැවුම් ප්‍රවේශයේදී අනුගමනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් පවතිනවා. ඒ තමයි අවසන් නිමැවුම් ක්‍රමය සහ එකතු කළ වටිනාකම් ක්‍රමය. මේ අවසන් නිමැවුම් ක්‍රමය සහ එකතු කළ වටිනාකම් ක්‍රමය හඳුනා ගන්න අපි සරල නිෂ්පාදන ක්‍රියාවලියක් දෙසට අවධානය යොමු කරමු. මේ සංඛ්‍යා සටහන් මගින් පෙන්වලා තියෙන ආකාරයට මෙහිදී අපි පාන් නිෂ්පාදන ක්‍රියාවලියේ සරල පැතිකඩක් පෙන්눔 කරනවා. මෙහි
මුලින්ම ගොවියෙක් සිටිනවා. ඒ ගොවියා තිරිඟු නිෂ්පාදනය කරනවා. ඒ තිරිඟු යොදාගෙන මෝල් හිමියෙක් විසින් තිරිඟු පිටි නිෂ්පාදනය කරනු ලබනවා. එම තිරිඟු පිටි යොදාගෙන බේකරි හිමියෙක් විසින් පාන් නිෂ්පාදනය කරනවා. මේක සරල නිෂ්පාදන ක්‍රියාවලියක්. මේ නිෂ්පාදන ක්‍රියාවලිය බැලුවොත් අපි මේකට යම් අගයන් දීලා අපිට ගොවියා විසින් රුපියල් 25000ක් වටින තිරිඟු නිෂ්පාදනය කරනවා. ඒ රුපියල් 25000ක් වටින තිරිඟු මිල දීගෙන මෝල් හිමියෙක් විසින් රුපියල් 30000ක් වටින තිරිඟු පිටි නිෂ්පාදනය කරනු ලබනවා. මේ රුපියල් 30000ක් වටින තිරිඟු පිටි වලින් අවසානයේදී බේකරි හිමියෙක් විසින් රුපියල් 45000ක් වටින පාන් නිෂ්පාදනය කරනවා. එතකොට මේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය අපි අවසන් නිමැවුම් මිල නිෂ්පාදනය බැලුවොත් ඒක රුපියල් 45000ක් වෙනවා. එතකොට මේ පළවෙනි ක්‍රමයේ යටතේදී අපිට මේ ආකාරයෙන් ජාතික ගිණුම් ඇස්තමේන්තු කරන්න පුළුවන් නිමැවුම් ප්‍රවේශය යටතේ. ඒ වගේම අපිට තවත් ක්‍රමයක් තියෙනවා මේ නිමැවුම් ප්‍රවේශය යටතේ ජාතික ගිණුම් ඇස්තමේන්තු කරන්න. ඒ තමයි එකතු කළ වටිනාකම් ක්‍රමය. මේ එකතු කළ වටිනාකම් ක්‍රමය අපි සැලකුවොත් අපිට නැවත පෙනී යනවා ගොවියා විසින් ආර්ථිකයට කරන ලද සඵල දායකත්වය රුපියල් 25000ක් වෙනවා. ඒ වගේම තිරිඟු පිටි නිෂ්පාදනයේදී මෝල් හිමියා විසින් අලුතෙන් ආර්ථිකයට එකතු කරන ලද වටිනාකම රුපියල් 5000ක් අගයක් ගන්නවා. ඒ වගේම බේකරි නිෂ්පාදකයා රුපියල් 15000ක ආර්ථික වටිනාකමක් සහිත නිෂ්පාදන සිදු කරලා තියෙනවා. එතකොට අපි මේ එක් නිෂ්පාදකයාගේ තනි නිෂ්පාදන වටිනාකම එකතු කරොත් අපිට නැවතත් රුපියල් 45000ක අගයක් ලැබෙනවා. එතකොට අපිට අවසන් නිමැවුම් ක්‍රමයේ යටතේ ලැබුණු අස්තමේන්තුම නැවතත් එකතු කළ වටිනාකම් ක්‍රමයේ යටතේද ලැබෙනවා. එතකොට සංකල්පනාත්මකව අපි බැලුවොත් මෙම ක්‍රම දෙක යටතේදීම අපට එකම ආකාරයේ ජාතික ගිණුම් ඇස්තමේන්තු ලබා ගන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව මෙම ක්‍රම දෙක අපි විසින් අනුගමනය කිරීමේදී අපිට යම් දුෂ්කරතාවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ තමයි අවසන් නිමැවුම් ක්‍රමයේදී. අවසන් නිමැවුම් ක්‍රමයේදී අපිට අවශ්‍ය වෙනවා යම් නිෂ්පාදනයක් අවසන් නිෂ්පාදනයක්ද කියලා හඳුනා ගන්න. අපි සරල උදාහරණයක් ලෙස නැවුම් කිරි කියන නිෂ්පාදනය ගත්තොත් ඒක නිවසක් තුල පරිභෝජනය කරොත් ඒක අවසන් නිෂ්පාදනයක් වෙනවා. නමුත් මෙම නැවුම් කිරිම පිටි කර්මාන්ත ශාලාවකින් මිලදී ගන්න පුළුවන්. කිරිපිටි නිෂ්පාදනය සඳහා. එතකොට මේ නැවුම් කිරි අන්තර්භාණ්ඩයක් වෙනවා. එතකොට අපිට අපේ රටේ කිරි නිෂ්පාදනය අන්තර්භාණ්ඩ වගේම අවසන් භාණ්ඩ ලෙස වෙන් කර ගැනීමට අවශ්‍ය වෙනවා. මේක ප්‍රායෝගිකව කරන්න ටිකක් අපහසු කටයුත්තක්. ඒ නිසා තමයි අපි ප්‍රායෝගිකව බොහෝ විට මේ නිමැවුම් ප්‍රවේශයෙන් ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේදී එකතු කළ වටිනාකම් ක්‍රමය කියන සංකල්පය බොහෝ විට අනුගමනය කරනු ලබන්නේ. ඔව් රන්මිනි, එකම වටිනාකම නැවත නැවතත් ගණනය කිරීමෙන් ඇතිවන දෝෂය එහෙම නැත්නම් බහුගණන දෝෂය පිළිබඳ ඔබ සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම මම ඊළඟට දැනගන්න කැමතියි ජාතික ආදායම් පිළිබඳව කතා කරන විට වැදගත් වෙන සංකල්ප කීපයක් තිබෙනවා. මේ සංකල්ප උදාහරණ වශයෙන් ගත්තොත් දල දේශීය නිෂ්පාදිතය, දල ජාතික නිෂ්පාදිතය, විදේශීය සුද්ධ සාධක ආදායම් වශයෙන් සංකල්ප කිහිපයක් තිබෙනවා. මේ සංකල්ප පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස මයිල්ලසි. ඔව් ගුණසේන මහත්මයා, මේ ජාතික ගිණුම් ගණනය කිරීමේදී අපට හමුවන නොයෙකුත් සංකල්ප තියෙනවා. එයින් අපි හැමෝම වඩාත්ම හොඳින් හඳුනන සංකල්පයක් තමයි මේ දලදේශීය නිෂ්පාදිතය කියන්නේ. දලදේශීය නිෂ්පාදිතය කියන්නේ යම්කිසි කාල සීමාවක් තුළ යම් රටක අභ්‍යන්තර දේශ සීමාව තුළ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හා සේවාවල වටිනාකම කියලා අපිට සරලව නිර්වචනය කරන්න පුළුවන්. මෙතනදී මේ දලදේශීය නිෂ්පාදිතය තියෙන වෙනස තමයි අභ්‍යන්තර දේශ සීමාවක් සලකනවා. ඒ කියන්නේ යම් රටක් සලකනවා. නමුත් දල ජාතික නිෂ්පාදිතය මීට වඩා පොඩි වෙනසකමක් තියෙනවා. ඒ තමයි දල ජාතික නිෂ්පාදිතය යම්කිසි දේශ සීමාවක් සලකනු ලබන්නේ. එහිදී සලකනු ලබන්නේ යම් රටක නේවාසිකයන්ගේ සම්පත් වලින් ජනනය වෙච්ච මුළු භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි සමස්ත වටිනකම. එතකොට අපේ රටේ නේවාසිකයන්ට වෙනත් රටවල් වල තමන්ගේ නිෂ්පාදන සාධක යොදවලා ආදායම් ලබන අවස්ථා තියෙනවා. අපේ රටේ නේවාසිකයේ තමන් පිට රටක ආයෝජනය කරොත් ඒ මත ඔහු විසින් ආදායමක් උපයනවා. එතකොට මේ එම ආදායම අපේ දල ජාතික නිෂ්පාදිතයට එකතු වෙනවා. ඒ වුණාට ඒ ආදායම දල දේශීය නිෂ්පාදිතයට අයත් වෙන්නේ නැහැ.
මෙම සංකල්ප දෙක අතර සම්බන්ධය අපිට පුළුවන් මේ දක්වලා තියෙන සරල සමීකරණය ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්න. ඒ තමයි දල දේශීය නිෂ්පාදිතය අපි විදේශීය සුද්ධ සාධක ආදායම එකතු කරොත් අපිට දල ජාතික නිෂ්පාදිතය ලැබෙනවා. මෙතනදී මේ විදේශීය සුද්ධ සාධක ආදායම කියන්නේ මොකද්ද? ඒක තමයි අර අපි කලින් පැහැදිලි කරපු අපේ රටේ සම්පත් වෙනත් රටවල් වල යෙදවීමෙන් ලබන ආදායම වගේම වෙනත් රටවල් වල නේවාසිකයන්ගේ සම්පත් අපේ රටේ යෙදවීමෙන් ගලාගෙන යන ආදායම්. එතකොට අපේ රටට ලැබෙන ආදායම් සහ අපේ රටෙන් සිදු කරන ගෙවීම් අතර වෙනසෙන් අපිට සුද්ධ සාධක ආදායම ලැබෙනවා. මේ සුද්ධ සාධක ආදායම ගැන අපි සඳහනක් කරොත් බොහෝ වසරවල අපිට පේනවා මේක ඍණාගයක් ගන්න පුළුවන් කියලා. එහෙම ඍණාගයක් ගත්තොත් අපිට ඒකෙන් ගම්ම්‍ය වෙන අර්ථය තමයි අපේ රටින් කරන ගෙවීම් ප්‍රමාණය පිට රටට වැඩි වෙනවා අපේ රටට ලැබෙන ආදායම් ප්‍රමාණයට වඩා. දැන් අපි දල දේශීය නිෂ්පාදිතය සහ දල ජාතික නිෂ්පාදිතය හඳුනාගත්තා. ඒකම එන තවත් සංකල්පයක් තියෙනවා සුද්ධ දේශීය නිෂ්පාදිතය කියලා. මේ සංකල්පයේදී අපි දල දේශීය නිෂ්පාදිතයට ප්‍රාග්ධනය ශේවීම් ගලපනවා. ඒ කියන්නේ අපි ගත්තොත් යම් ආර්ථිකයක නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙද්දී ප්‍රාග්ධන සම්පත් යොදා ගැනීමනවා. ඒ කියන්නේ ගොඩ නැගිලි උපකරණ වැනි ද්‍රව්‍ය යොදා ගැනීමනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී මෙම ප්‍රාග්ධන සම්පත් ෂය වෙනවා. ඒකට යම් වසරක සිදු වූ සමස්ත ප්‍රාග්ධන ෂය වීම දල දේශීය නිෂ්පාදිතයට ගැලපුවොත් අපිට සුද්ධ දේශීය නිෂ්පාදිතය ලැබෙනවා. දැන් අපි අපේ රටේ ජාතික ඇස්තමේන්තු නිරීක්ෂණය කරොත් අපිට පෙනී යනවා මේ සුද්ධ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු හමු නොවන බව. මේක තවත් රටවල් වල දක්න ලක්ෂණයක්. මොකද අපේ රටේ පවත්නා දත්ත ප්‍රමාණය අනුව තමයි අපිට මේ ගණනය කිරීම සිදු කිරීමට හැකිවන්නේ. එතකොට අපිට මේ සුද්ධ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු ලබා ගැනීමේ අපහසුයක් තියෙනවා. ඔව් ජාතික ආදායම් පිළිබඳව ඉතාමත් වැදගත් සංකල්ප කීපයක් ඔබ පැහැදිලි කළා. ඒ වගේම අපි ජාතික ආදායම් පිළිබඳව කතා කරනකොට පවත්නා මිල සහ ස්ථාවර මිල අනුව දල දේශීය නිෂ්පාදිතය ඒ වගේම දල දේශීය නිෂ්පාදිතයෙන් ගම්ම්‍ය වන අවදමනකය යන මාතෘකා ඉතා වැදගත් සංකල්ප. ඒ සංකල්ප පිළිබඳවත් පැහැදිලි කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඔව් ගුණසේන මහත්මයා අපි ඊට පෙතම වෙළඳ මිල සහ සාධක පිරිමෑ මිල යන්නේ කුමක්ද කියලාත් පොඩ්ඩක් හඳුනා ගනිමු. වෙළඳ මිල සහ සාධක පිරිවැය කියන මිල මට්ටම් දෙක තුලින්ම අපට දල දේශීය නිෂ්පාදිතය වගේම දල ජාතික නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඇයි මේ වගේ මිල මට්ටම් දෙකක් පවතින්නේ? අපි ගත්තොත් අපේ යම්කිසි භාණ්ඩයක් වෙළඳපොලේ පවත්නා මිලෙන් අපට වෙළඳපොළ මිල ලැබෙනවා. ඒ වුණාට මෙම වෙළඳපොළ මිල තුල නොයෙකුත් බදු පැනවිලා තියෙන්න පුළුවන්. එතකොට මේ බදු ආදායම ගලාගෙන යන රාජ්‍යාංශයට. එතකොට වෙළඳ මිලෙන් ඒ රාජ්‍යාංශයට ගලාගෙන යන බදු ආදායම ඉවත් වුණාම තමයි අපිට සාධක පිරිවැය මිල ලැබෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදකයාට තමයි යෙද වූ සාධක වලට ලැබුණු මිල මට්ටම තමයි සාධක පිරිවැය මිලෙන් දැක්වෙන්නේ. අපි සරල උදාහරණයක් අනුසාරයෙන් මේක බැලුවොත් අපි හිතමු වෙළඳපොලේ තියෙනවා විකිණීමට යම් පොතක්. ඒ පොත රුපියල් 110ක් වෙනවා. එතකොට ඒ පොතේ වෙළඳ මිල රුපියල් 110ක් වෙනවා. රාජ්‍ය බදු 10ක් නම් 110 රුපියල් 10ක් රාජ්‍ය බදු වශයෙන් ගලාගෙන යන අතර ඉතුරු රුපියල් 100 තමයි සාධක පිරිවැය මිල යටතේ නිෂ්පාදකයාට ලැබෙන්නේ. එතකොට මේ අපි සඳහන් කරපු වෙළඳ මිල සහ සාධක පිරිවැය මිල අතර සම්බන්ධයත් අපිට සරල සමීකරණයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තමයි සාධක පිරිවැය මිල අනුව දල දේශීය නිෂ්පාදිතයට අපි සුද්ධ වක්‍ර බදු එකතු කරොත් අපිට වෙළඳපොළ මිල යටතේ දල දේශීය නිෂ්පාදිතය ලැබෙනවා. ඇයි අපි සුද්ධ වක්‍ර බදු යොදාගන්නේ? රජයක් විසින් බදු ආදායම් ලබනවා සේම නැවත වතාවක් ආර්ථිකයට සහනාධාර ලබා දෙනවා. එතකොට අපි මේ වක්‍ර බදු සහනාධාර වලට ගැලපුව විට අපිට සුද්ධ වක්‍ර බදු ලැබෙනවා. එතකොට මේ සුද්ධ වක්‍ර බදු අනුසාරයෙන් අපිට පුළුවන් සාධක පිරිවැය මිල සහ වෙළඳ මිල යටතේ දල දේශීය නිෂ්පාදිතය පිළිබඳ අගයන් ලබා ගැනීමට. ඔව් ඊට පස්සේ අපි යමු තවත් ජාතික ගිණුම් මගින් ලැබෙන සංකල්ප දෙකකට. ඒ තමයි පවත්නා මිල අනුව දල දේශීය නිෂ්පාදිතය සහ ස්ථාවර මිල අනුව දල දේශීය නිෂ්පාදිතය.
ඇයි අපිට මේ වගේ මිල මට්ටම් දෙකක් පවතින්නේ? මේ මිල මට්ටම් දෙකත් පෙරසීම අපිට යොදා ගන්න පුළුවන් දල දේශීය නිෂ්පාදිතය වගේම ජල ජාතික නිෂ්පාදනය මැනීමට. මින් පළමුවෙන්න ඒ කියන්නේ පවත්නා මිල අනුව දල දේශීය නිෂ්පාදිතය බැලුවොත් ඒ නමෙන්ම ගම්‍ය වන ආකාරයට අපිට පෙනී යනවා යම් වසරක පැවතුණු නිමැවුම් වල මිල අපි ඒ වසරේ පැවතිච්ච මිල මට්ටම අනුව ඇස්තමේන්තු කරනු ලබනවා. නමුත් අපි එතකොට යම් වසර දෙකක මිල මට්ටම් සැසඳීමේදී ඒ මිල මට්ටම් වල මිල මට්ටම් වැඩිවීම, ඒ කියන්නේ උද්දමනය අන්තර්ගත වෙන්න පුළුවන්. එතකොට ඒ වැඩිවීම තුළ සිදුවෙච්ච මූර්ත නිෂ්පාදනයේ ඉහළ යෑම වගේම සිදුවෙච්ච මිල මට්ටම ඉහළ යෑමත් අන්තර්ගත වෙනවා. ඒ හින්දා අපිට රටක සමස්ත මූර්ත නිෂ්පාදනය ගැන අවබෝධයක් ලබා ගන්න මේ ස්ථාවර මිල අනුව දල දේශීය නිෂ්පාදිතය යොදා ගැනෙනවා. මේ ස්ථාවර මිල අනුව දල දේශීය නිෂ්පාදිතයේදී සිදු වෙන්නේ යම්කිසි පාද වර්ෂයකට සාපේක්ෂව සෑම වසරකම දල දේශීය නිෂ්පාදිතය ඇස්තිමේන්තු කරනවා. එතකොට අපිට මිල මට්ටම් වල වෙනස්කම් නැතුව මූර්ත නිෂ්පාදනයේ සිදුවෙච්ච වෙනස මැන ගැනීමට හැකි වෙනවා. අපි මේ ඉදිරිපත් කරලා තියෙන සංඛ්‍යා සටහන බැලුවොත් අපි පවත්නා මිල අනුව දල දේශීය නිෂ්පාදිතය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ස්ථාවර මිල අනුව දල දේශීය නිෂ්පාදිතය පෙන්눔 කරලා තියෙනවා. මේ ස්ථාවර මිල අනුව දල දේශීය නිෂ්පාදිතයේදී දැනට ශ්‍රී ලංකාව විසින් යොදා ගන්නු ලබන්නේ 2002 පදනම් වර්ෂයයි. එතකොට 2012 අපේ රටේ ආර්ථිකය පවත්නා මිල අනුව ඒ කියන්නේ 2012 පැවතිච්ච මිල ගණන් යටතේ රුපියල් බිලියන 7582ක් පමණ වුණා. එතකොට මේ පෙර වසරට සාපේක්ෂව 15.9ක වර්ධනයක් වෙනවා. එතකොට මේ වර්ධනය තුළ මිල මට්ටම් වැඩිවීම වගේම මූර්ත නිෂ්පාදනයේ වැඩිවීම ගැබ් වෙලා තියෙනවා. දැන් අපි ස්ථාවර මිල කෙරෙහි අවධානය යොමු කරොත් ඒක අපිට පේනවා පවත්නා මිලට වඩා අඩු වගයක් ගන්නවා. ඒ මක් නිසාදයක් 2002 පදනම් වර්ෂයේ පැවතිච්ච මිල ගණන් තමයි අපි මෙහිදී යොදාගන්නේ. එමගින් අපිට පෙනී යනවා 2012 වර්ෂයේදී අපේ රටේ ආර්ථිකයේ 6.4ක මූර්ත ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරලා තියෙනවා කියලා. මේක තමයි අපි බොහොමයක් වෙලාවට සාකච්ඡාවට ගෙනෙන ආර්ථික වර්ධන වේගය සංකල්පය වෙන්නේ. මෙලෙස අපි ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේදී පවත්නා මිල සහ ස්ථාවර මිල කියන මිල ගණන් දෙකම ඇස්තමේන්තු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපිට තවත් ලැබෙන දර්ශකයක් තියෙනවා. ඒ තමයි දල දේශීය නිෂ්පාදිතය හරි දල ජාතික නිෂ්පාදිතය මගින් හරි ගම්‍ය අවදමනකය. මේ ගම්‍ය අවදමනකය අපිට ඇස්තමේන්තු කරන ආකාරයත් සරල සමීකරණයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තමයි පවත්නා මිල අනුව දල දේශීය නිෂ්පාදිතය ස්ථාවර මිල අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් බෙදලා 100 වැඩි කරොත් අපිට දල දේශීය නිෂ්පාදිතය මගින් ගම්‍ය අවදමනකය ලැබෙනවා. ඒ ලෙසම අපිට දල ජාතික නිෂ්පාදනය මගිනුත් ගම්‍ය අවදමනකය ලබා ගන්න පුළුවන්. මේ සංඛ්‍යා ලේඛන මගින් අපිට පෙන්වුම් කරනවා 2012 වසරේදී දල දේශීය නිෂ්පාදිතය මගින් ගම්‍ය අවදමනකය 8.9ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා කියලා. එතකොට මේ පෙර වසර එනම් 2011ට සාපේක්ෂව යම් වැඩිවීමක් පෙන්වුම් කරනවා. ඇයි අපේ රටට මේ වගේ ගම්‍ය අවදමනයක අවශ්‍යතාවයක් පැන නගින්නේ? ගම්‍ය අවදමනකය අපි කිව්වොත් ඒකේ රටක නිෂ්පාදනය වෙන සියලුම භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් වල විචලනය අන්තර්ගත වෙනවා. මේක අපි පාරිභෝගික මිල දර්ශකයත් එක්ක සැසඳුවොත් පාරිභෝගික මිල දර්ශකයේදී අපි සිදු කරන්නේ යම්කිසි නිවෙසක අවශ්‍ය භාණ්ඩ හා සේවා වලින් සැදුම්ලත් පැසක මිල මට්ටම් අධ්‍යයනය කිරීමක්. නමුත් මෙහිදී සිදු වෙන්නේ සමස්ත ආර්ථිකයෙන් පවත්නා සියලුම භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ වෙනස් වීම අධ්‍යයනයක්. ඔවරන්වෙනි නිෂ්පාදන ප්‍රවේශය යටතේ ජාතික ගිණුම් ඇස්තමේන්තු සකස් කිරීමේදී අපට ජාතික ආදායමේ සංයුතිය ඒ වගේම එක් වර්ෂයකට සාපේක්ෂව ඊළඟ වර්ෂයේ මේ ජාතික ආදායම වෙනස් වීම ඒ වගේම එක එක අංශ වලින් ජාතික ආදායමට ලබා දුන් දායකත්වයේ පිළිබඳ කතා කිරීමත් අපි ඊට මේ ජාතික ආදායම් සංකල්පයට ඊට වැදගත් මාතෘකාවක්. ඒ නිසා මම ඔබගෙන් දැනගන්නට කැමැති 2012 මහ බැංකුව වාර්තාව ආශ්‍රයෙන් මේ සංඛ්‍යාත්මකව මේ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඔව් ගුණසේන මහත්මයා මම හිතනවා අපි දැන් මෙච්චර වෙලාවක් කතා කරපු මේ ජාතික ගිණුම් ඇස්තමේන්තු කරන නිෂ්පාදන ප්‍රවේශය යටතේ අපිට ලැබෙන ජාතික ගිණුම් වල ඇස්තමේන්තු මොන ආකාරයේ
ප්‍රවණතාවයක් 2012 වසරේ අපේ ආර්ථිකය ගැන පෙන්වුවද කියලා අවධානය දැන් අපි යොමු කරමු. අපි හොඳින්ම දන්නවා නිෂ්පාදන ප්‍රවේශය යටතේදී ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේදී ප්‍රධාන අංශ තුනක් පවතිනවා. ඒ තමයි කෘෂි කාර්මික අංශය, කාර්මික අංශය සහ සේවාංශය. මේ ප්‍රධාන අංශ තුන නැවත වතාවක් උපාංශ 13කට බෙදා වෙන් කර නිෂ්පාදන ප්‍රවේශය යටතේ ජාතික ගිණුම් ඇස්තමේන්තු ඉදිරිපත් කරනු ලබනවා. අපි මුලින්ම අපේ අවධානය යොමු කරොත් කෘෂි කාර්මික අංශයට. මෙම අංශයේ ප්‍රධාන උපාංශ දෙකක් පවතිනවා. ඒ තමයි කෘෂිකර්මය, පශු සම්පත් සහ දැව ආදී වනද්‍රව්‍ය සහ දීවර කර්මාන්තය. මින් අපි පළවෙනි උපාංශයට අවධානය යොමු කරොත් අපිට දල වශයෙන් මේ මේම අංශය කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි අපනයන කෘෂි කර්මාංශාංශය සහ දේශීය කෘෂි කර්මාංශාංශය කියලා. එතකොට පළවෙනි අයිතම හතරෙන් අපිට බොහෝ විට අපනයන කෘෂිකාර්මික අංශය පෙන්눔 කරන ලබනවා. අපි බැලුවොත් 2012 වසරේදී තේ, රබර් වගේම සුළු අපනයන භෝග වල යම්කිසි වර්ධනයේ පරිහානියක් සිද්ධ වෙලා තියෙනවා. කියන්නේ 2012 වසරට සාපේක්ෂව මේ නිෂ්පාදනයන්ගේ පහළ යාමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා 2012 වසරේ මේ අංශයේ තරම් හොඳ ප්‍රගතියක් සිදු වෙලා නැහැ. නමුත් අපි දේශීය කෘෂි කර්මාන්තාංශයට යොමු වුණොත් අපිට පෙනී යනවා මේ අංශයේ බොහොමයක් උපාංශ හොඳ ආර්ථික ක්‍රියාකාරකමක් දක්වලා තියෙනවා. අපි ගත්තොත් අපේ රටේ වැදගත් අංශයක් වෙන වී නිෂ්පාදනය 2012 වසරේදී 1.3ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. මේ මහා කන්නේ අපිට ලැබුණු ඉහළ අස්වැන්න සහ යල කන්නේ අපිට අහිතකර කාලගුණ තත්ත්වය ලැබුණු පහළ අස්වැන්නෙහි එකතුවක් ලෙස. ඒ හැරුණම මේ අංශයේ තියෙන විශාලතම උපාංශයක් තමයි අනෙකුත් ආහාර භෝගාංශය. මේ අංශයට අයත් වෙනවා උස්පින් භෝග, එළවලු වගේම පළතුරු. මේ අංශය 10%ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරලා තියෙනවා 2012 වසරේදී. මේ ආකාරයෙන් මේ සමස්ත කෘෂිකර්මය, පශු සම්පත් සහ දැව ආදී වනද්‍රව්‍ය අංශය 2012 වසරේ 5.3ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. පෙර වසරේ වාර්තා කළපු ඍණ 0.2ක සංකෝචනයට සාපේක්ෂව. මීට අමතරව දීවර කර්මාන්තාංශය 2012 වසරේ 9.3ක වර්ධනයක් වාර්තා කළා. මේ සමස්ත එකතුවෙන් සමස්ත කෘෂිකාර්මික අංශය 2012 වසරේදී 5.8ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කිරීමට සමත් වෙලා තියෙනවා. අපි 2011 වසර සමග සැසඳුවොත් 1.4ක වර්ධනය. මේ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස අපිට පෙනී යනවා 2012 වසරේදී සමස්ත ආර්ථිකය තුල කෘෂිකාර්මික අංශයේ දායකත්වය 11.1ක් වෙලා තියෙනවා 2012 වසර තුලදී. අපි දැන් යොමු වෙමු අපේ රටේ දෙවන විශාලතම අංශය වන කාර්මික අංශය දෙසට. මේ කාර්මික අංශය බැලුවොත් මේ කාර්මික අංශයේ නැවත උපාංශ 4ක් පවතිනවා. පළවෙනි උපාංශය වෙන්නේ පතල් හා කැණීම්. පතල් හා කැණීම් උපාංශය තුල තියෙනවා මැණික් කර්මාන්තය, ඒ වගේම අනිකුත් කැණීම් කටයුතු. මේ අනිකුත් කැණීම් කටයුතු යටතේ අපිට බොහොමයක් හමු වෙන කටයුතු තමයි ඉදිකිරීම අංශයට යෙදෙන අමුද්‍රව්‍ය. ඒ කියන්නේ වැලි, හුණුගල්, කළුගල් ආදී ද්‍රව්‍ය නිෂ්පාදනය. මේ පතල් හා කැණීම් කටයුතු අංශය 2011 වසරේදී වගේම 2012 වසරේදීත් ඉතා හොඳ වර්ධනයක් 18.9ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. ඊළඟට අපි යොමු වෙනවා අපේ ආර්ථිකයේ විශාලතම උපාංශයක් වන නිෂ්පාදන කර්මාන්ත අංශයට. මේ අංශය අපේ රටේ ආර්ථිකයේ වැදගත් අංගයක් වෙනවා. මොකද මේ තුල අපේ ගැබ් වෙනවා අපේ රටේ ප්‍රධාන අපනයනයක් වන ඇඟලුම් කර්මාන්ත, ඒ වගේම අපේ රටේ විශාල නිෂ්පාදන ප්‍රමාණයක් සිදුවන ආහාර සහ පාන වර්ග. මේ සියල්ලම ගැබ් වෙලා තියෙන මේ නිෂ්පාදන කර්මාන්ත කියන උපාංශයේ. අපි බැලුවොත් මේ සංඛ්‍යාලයකෙන් අපිට පෙනී යනවා නිෂ්පාදන කර්මාන්ත උපාංශය 2012 වසර තුල යම්කිසි වර්ධන ගාමකත්වයේ අඩුවීමක් පෙන්눔 කළ තියෙන බව. එමගින් අපිට ගම්‍ය වෙනවා 2012 වසරට සාපේක්ෂව 2011 වසරේදී මෙම අංශයේ යම් පසුබෑමක්. මේක අපේ ආර්ථික වර්ධනයට හොඳ ප්‍රවණතාවයක් වුණේ 2012 වසරේ. අපි ඊළඟට ගියොත් අපේ විදුලිය ගෑස් සහ ජලය උපාංශයට එහි විශාලතම උපාංශය වෙන්නේ විදුලි අංශය. විදුලි අංශයේ වර්ධනයක් 2012 දී යම්කිසි අඩුවීමක් වාර්තා කළා. ඒක
4.4ක් වුණා. මේකට ප්‍රධාන ලෙසම බලපෑවා අපේ ජල විදුලි බල උත්පාදනය පහළ යෑම. අපි දන්නවා අපි විදුලි බලය උත්පාදනය කරනවා ජල විදුලි බලය යොදාගෙනත් ඒ වගේම තාප විදුලි බලය යොදාගෙනත්. මින් ජල විදුලි බලය උත්පාදනය කරද්දී අපේ ආර්ථිකයට ඉහළ එකතු කළාගයක් ලැබෙනවා. නමුත් 2012 වසරේ පැවති කාලගුණික තත්ත්වයේ ඔස්සේ අපිට වැඩිපුර ජල විදුලි බල උත්පාදනයට අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙහි වර්ධන ගාමකත්වය අඩු වෙලා තියෙනවා. අපි ඊළඟට ගියොත් කාර්මික අංශයේ අවසාන උපාංශය ඉදිකිරීම අංශය. මේ අංශය 2012 වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ වර්ධන වේගයක් වාර්තා කළා. එය 121.6ක් වුණා. මේ අගය අපේ සැසඳුවොත් පසුගිය දශකයේ සමග දශකයේ තුලම වාර්තා වෙච්ච ඉහළම වර්ධනය තමයි ඉදිකිරීම අංශය අපි 2012 වසරේදී දුටුවේ. මෙලෙස කාර්මික අංශයේ සියලුම උපාංශවල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදීත් කාර්මික අංශයේ සමස්ත වර්ධනය 10.3ක අගයම රඳව ගන්න සමත් වුණා. මීට විශේෂයෙන්ම ඉදිකිරීම අංශයේ වර්ධනය හේතු වුණා. මේ සමගම අපි සමස්ත දළදේශීය නිෂ්පාදිතයට මේ අංශයේ දායකත්වය බැලුවොත් ඒ 30.4ක අගයක් ගත්තා 2012 වසර සඳහා. අපි අවසානයෙන් යමුම සේවාංශය කෙරෙහි. සේවාංශය තමයි අපේ රටේ විශාලතම අංශය. ඒ අංශය තුල තියෙනවා තවත් උපාංශ 7ක් පමණ. සේවාංශයේ විශාලතම උපාංශය වෙන්නේ තොග සහ සිල්ලර වෙළඳාම් අංශය. මේ අංශය අපි සැලකුවොත් සමස්ත ආර්ථිකයේ 23ක අගයක් ගන්නවා. ඒ කියන්නේ සමස්ත ආර්ථිකයේ 5න් එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ තොග සහ සිල්ලර වෙළඳාම් අංශය. මේ තොග සහ සිල්ලර වෙළඳාම් අංශය තවත් උපාංශ 3කට බෙදෙනවා. ඒ තමයි ආනයන, අපනයන සහ දේශීය වෙළඳාම්. දැන් අපි සැලකුවොත් මේ ආනයන වෙළඳාම් උපාංශය මේ ආනයන වෙළඳාම් උපාංශයේ තියෙන්නේ ආනයනය වෙන සියලුම භාණ්ඩ හා සේවාවල වටිනාකම නෙමෙයි භාණ්ඩ හා සේවා ආනයන කරන ලද භාණ්ඩ හා සේවා වෙළඳාම මගින් සිදුවන සේවාවෙන් ජනනය වෙන එකතු කළ අගය තමයි මෙහිදී අපිට ඉදිරිපත් කෙරෙන්නේ. එතකොට අපිට හැඟී යනවා ආනයන වෙළඳාම ඉහළ යාමත් සමගම මේ අංශයේ ඉහළ වර්ධනයක් වාර්තා වෙන බව. ඊට පස්සේ අපි ගියොත් හෝටල් සහ ආපනශාලා අංශයට මේ අංශයේ දේශීය වගේම විදේශීය සංචාරකයන්ගේ ඉල්ලුම මත තමයි මේ අංශයේ ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ. පසුගිය වසර කීපය වගේම 2012 වසරේදීත් මෙම අංශයේ 20%ක වගේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළා. ඊළඟට අපි මේ සේවාංශයේ දෙවන විශාලතම උපාංශය වෙන ප්‍රවාහනය හා සංනිවේදනයට දෙසට අවධානය යොමු කරොත් අපිට පෙනී යනවා 2011 වසරේ වාර්තා වෙච්ච 11.3ක ඉහළ වර්ධනයට සාපේක්ෂව යම්කිසි මන්දගාමීත්වයක් මේ අංශයේ සිදු වෙලා තියෙනවා 2012 වසරේදී. මේකට විශේෂයෙන් ප්‍රවාහන අංශයේ සිදුවෙච්ච වර්ධන ගාමකත්වයේ පහළ යෑම හේතු වුණා. ඊට අමතරව අපි බැලුවොත් මේ සංනිවේදන අංශයේ තියෙනවා අපේ පාවිච්චි කරන දුරකථන සේවාවන්. මේ වෙද්දී අපේ රට යම්කිසි ආකාරයකින් මේ දුරකථන සේවා භාවිතයේදී යම් සම්තෘප්ත මට්ටමක් කරා ළඟා වෙමින් පවතිනවා. මේකත් මීට දායක වුණා. මේ විදිහට අපි සලකා බලද්දී සේවාංශයේ සියලුම උපාංශයන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී මේ අංශයේ 4.6ක වර්ධනයක් වාර්තා කළා. මේක 2011 වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වර්ධන ගාමකත්වයේ පහළ යෑමක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් ලෙස සේවාංශය දළදේශීය නිෂ්පාදිතයට දක්වන ලබන දායකත්වයත් 58.5ක අගයකට අඩු වුණා. මොකද 2011 වසරේදී මේක 59.5ක අගයක් වුණා. එමගින් අපිට පෙනී යනවා අපේ රටේ ආර්ථිකයේ සේවාංශයට වඩා වැඩි වේගයකින් ඉතුරු අංශයන් ඒ කියන්නේ කාර්මික අංශය වගේම කෘෂි කාර්මික අංශය 2011 වසරේදී වර්ධනය වෙලා තියෙනවා කියලා. මේ ආකාරයෙන් ගත්තම මේ සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස අපි මුලින් පෙන්නපු ආකාරයට දළදේශීය නිෂ්පාදිතය 6.4ක වර්ධනයක් 2011 වසරේදී වාර්තා කරලා තියෙනවා. අපි මේ දළදේශීය නිෂ්පාදිතයට විදේශීය සුද්ධ සාධක ආදායම ගැලපුවොත් අපට දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය 5.5ක් ලෙස ලැබෙනවා. එමගින් අපිට පෙනී යනවා 2012 වසරේදීත් අපේ විදේශීය සුද්ධ සාධක ආදායමේ ආදායම් ලැබීම් වලට වඩා ගෙවීම් ඉහළ මට්ටමක පැවති බව. ඕරන්මිනි නිෂ්පාදන ප්‍රවේශයේදී ජාතික ආදායම
පිළිබඳ සංකල්ප ඒ වගේම සංඛ්‍යාත්මක තොරතුරු සහ ඒ අදාළ නිර්වචනයන් ඔබ පැහැදිලි කළා. ඒ වගේම වියදම් ප්‍රවේශයේ යටතේ ජාතික ආදායම ගණනය කළ හැකි. මම ඊළඟට දැනගන්න කැමතියි වියදම් ප්‍රවේශයේ යටතේ ජාතික ආදායම ගණනය කරන ආකාරය සහ වියදම් ප්‍රවේශයේ මූලික අංග සහ දළදේශීය වියදම නිර්වචනය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඔව් ගුණසේන මහත්මයා, දැන් අපි මුලින්ම සාකච්ඡා කරා නිෂ්පාදන ප්‍රවේශය ගැන. අපි ඊළඟට යමු වියදම් ප්‍රවේශයට. අපි මේ ප්‍රවේශය පිළිබඳවත් සාකච්ඡා කිරීමට මුලින්ම සරල නිර්වචනයක් ඉදිරිපත් කරමු. වියදම් ප්‍රවේශයේදීත් වෙන්නේ යම් කාල සීමාවක් තුළ යම් රටක නිෂ්පාදිත වෙච්ච භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා කෙරෙන අවසන් වියදම ඇස්තමේන්තු කිරීම. එතකොට කලින් ප්‍රවේශයේදී වගේම මේ වියදම් ප්‍රවේශයේදීත් බහුගණන දෝෂය කියන වරද සිදුවීමේ හැකියාවක් පවතිනවා. මේ බහුගණන දෝෂය මගහරවා ගැනීමට වියදම් ප්‍රවේශයේදීත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සඳහා අපි යොදා ගන්න සංකල්ප දෙකක් පවතිනවා. එකක් තමයි සංක්‍රාමන වියදම් බැහැර කිරීම. සංක්‍රාමන වියදම් කියලා කියන්නේ අපි ඒකපාර්ශ්විකව සිදුවන ගෙවීමක්. අපි ගමු රාජ්‍ය අංශය බැලුවොත් රාජ්‍ය අංශය මගින් සහනාධාර ලබා දෙනවා. මේ සහනාධාර ලබා දීමේදී සිදුවෙන්නේ එක් අංශයක සිට තවත් අංශයකට ගෙවීමක් සිදුවීමක් පමණයි. භාණ්ඩ හුවමාරුවක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේක අපි වියදම් ප්‍රවේශයේදී නොසලකා හරිනවා. ඒක සංක්‍රාමන වියදමක් වෙනවා. තවත් බහුගණන දෝෂය මගහරවා ගැනීමට අපිට භාවිතා කරන සංකල්පයක් තමයි අන්තර්භාණ්ඩ සඳහා වන වියදම ඉවත් කර ගැනීම. ඒ කියන්නේ අපි ආර්ථිකයක් බැලුවොත් අපිට පෙනී යනවා අපි අවසාන භාණ්ඩ සඳහා කෙරෙන නිෂ්පාදන වියදම තමයි වියදම් ප්‍රවේශයේදී ගණනය කරන්න ඕනේ. හේතුව අපි අවසන් භාණ්ඩ සඳහා කරන වියදම තුල අන්තර්භාණ්ඩ සඳහා කෙරෙන වියදම අන්තර්ගත වෙනවා. එතකොට අපි අන්තර්භාණ්ඩ සඳහා වියදම වෙනම එකතු කරොත් එතනත් නැවත බහුගණන දෝෂය සිදු වෙනවා. ඒ හින්දා අපි මේ සංකල්ප දෙක ඔස්සේ බහුගණන දෝෂය මගහරවා ගනිමින් ජාතික ගිණුම් ඇස්තමේන්තු කරන වියදම් ප්‍රවේශය යටතේදී මෙසේ ඇස්තමේන්තු කරන ලබන වියදම් ප්‍රවේශය මගින් අපිට ලැබෙනවා අපේ රට තුළ සිදුවෙච්ච පරිභෝජනය. මේ පරිභෝජනයට පෞද්ගලික අංශය වගේම රාජ්‍ය අංශයේ පරිභෝජනය අයත් වෙනවා. ඊට පස්සේ ආයෝජන ඒකත් එහෙමයි. ඒකටත් පෞද්ගලික අංශය වගේම රාජ්‍ය අංශයේ ආයෝජන අයත් වෙනවා. සහ සුද්ධ අපනයන. ඒ කියන්නේ ආනයන සහ අපනයන. අපි බැලුවොත් මේ රූප සටහනෙන් පෙන්වා දෙන කරුණු දිහා අපිට පෙනී යනවා අපේ රටේ ආර්ථිකයේ විශාලතම භාගය තියෙන්නේ පෞද්ගලික පරිභෝජනය තුළ. මේ පෞද්ගලික පරිභෝජනයට අපි රාජ්‍ය පරිභෝජන එකතු කරොත් අපේ රටේ විශාලතම අංශය ලෙස වියදම් අංශයෙන් අපිට පෙනෙනවා පරිභෝජන අංශය දක්වන්න පුළුවන්. ඊළඟට තිබෙන අංශය තමයි ආයෝජන අංශය. මේ ආයෝජන අංශය ගත්තත් එහිත් විශාලතම භාගය ඉදිරිපත් කරන්නේ පෞද්ගලික අංශය විසින්. මෙලෙස වියදම් ප්‍රවේශයේදී අපිට මේ අංශ මගින් ජාතික ගිණුම් ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙනවා. වියදම් ප්‍රවේශයෙන් මෙලෙස ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේදී අපිට යම් සංකල්පයක් තවත් පැන නගිනවා. එකක් තමයි මේ දළදේශීය වියදම කියන එක. අපි අර කලින් සඳහන් කරපු පරිභෝජන සහ ආයෝජන වල මුළු එකතුවෙන් අපිට දළදේශීය වියදම ලැබෙනවා. මේ සඳහා පෞද්ගලික සහ රාජ්‍ය දෙයංශයේම පරිභෝජන සහ ආයෝජන වියදම් ඇතුළත් වෙනවා. මේ දළදේශීය වියදම කියන සංකල්ප ඇස්තමේන්තුව පාවිච්චි කරලා අපිට පුළුවන් නැවත වතාවක් දළදේශීය නිෂ්පාදිත සඳහා ඇස්තමේන්තු ලබා ගන්න. ඒ සඳහා අපි කරන්න ඕනේ ශුද්ධ අපනයනයන්ට ගැළපීම. ඒ කියන්නේ දළදේශීය වියදමට අපි අපනයනයන් එකතු කරලා ආනයනයන් අඩු කරනවා. එතකොට අපිට නැවත වතාවක් දළදේශීය නිෂ්පාදිතය පිළිබඳ ඇස්තමේන්තුවක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කලින් සඳහන් කළා වගේ මේ මගින් ලැබෙන දළදේශීය නිෂ්පාදිත ඇස්තමේන්තුව නිමවුම් ප්‍රවේශය යටතේ ලැබිච්ච ඇස්තමේන්තුවට සමාන වෙනවා. ඔව් රන්මිනි මහත්මිය, වියදම් ප්‍රවේශය යටතේ ජාතිය ගිණුම් විශ්ලේෂණයේදී වැදගත් මාතෘකාවක් තමයි සමස්ත ඉල්ලුම සහ සම්පත් සංයුතිය සහ උපයෝජනය. දැන් අපි සාකච්ඡා කරමු මේ පිළිබඳව නිර්වචනයන් 2012 මහ බැංකුව වාර්ෂික වාර්තාවේ සඳහන් සංඛ්‍යාත්මක තොරතුරු පිළිබඳව කෙටියෙන්. ඔව්.
ගුණසේන මහත්මයා අපි සමස්ත ඉල්ලුම බැලුවොත් මේ සමස්ත ඉල්ලුමට තියෙනවා කොටස් තුනක් දේශීය ඉල්ලුම, විදේශීය ඉල්ලුම සහ මුළු ඉල්ලුම. දේශීය ඉල්ලුම තුල තියෙනවා අපි අර කලින් සඳහන් කරපු පරිභෝජනය සහ දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය. ඒ කියන්නේ ආයෝජනය. මේ දෙක එකතුවෙන් අපිට මුළු දේශීය ඉල්ලුම එසේත් නැත්නම් දළ දේශීය වියදම ලැබෙනවා. අපි බැලුවොත් අපිට මේ ඇස්තමේන්තුත් අර අපි කලින් සාකච්ඡා කරපු සංකල්ප වෙන පවත්නා වෙළඳ මිල අනුව වගේම ස්ථාවර මිල යටතේ ඉදිරිපත් කරන්න පුළුවන්. පරිභෝජන වියදම දෙසට අපි ඉස්සෙල්ලම අවධානය යොමු කරොත් පෙනී යනවා 2011 වසරට සාපේක්ෂව 2012 වසරේදී මෙම වියදම වර්ධනය වීමේ සැලකිය යුතු අඩුවීමක් වෙලා තියෙනවා. අපි මූර්ත මිල මට්ටම් යටතේ බැලුවොත් 2011 12.9ක් පෙන්නපු පරිභෝජනාංශය 2012 වසරේදී 5.5ක වර්ධනයක් පෙන්වලා තියෙන්නේ. ඒ වගේම දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනයේ යම්කිසි වර්ධනයේ සුළු අඩුවීමක් පෙන්눔 කරලා තියෙනවා. මේ සමස්ත ප්‍රතිඵලයක් ලෙස මුළු දේශීය ඉල්ලුම 5.8කින් මූර්ත වශයෙන් 2012 වසරේදී වර්ධනය වෙලා තියෙනවා. මේක 2011 වසර සමග සංසන්දනය කිරීමේදී සැලකිය යුතු අඩුවීමක්. දේශීය ඉල්ලුමට පසුව අපිට ලැබෙනවා විදේශීය ඉල්ලුම. විදේශීය ඉල්ලුම සැලකුවොත් අපිට පෙනී යනවා භාණ්ඩ හා සේවා අපනයනය වගේම ආනයනය මෙහි අන්තර්ගත වෙනවා. මේ අපනයන සහ ආනයන අතර වෙනසින් අපිට සුද්ධ බාහිර ඉල්ලුම ලැබෙනවා. මේ මුළු දේශීය ඉල්ලුමට සුද්ධ බාහිර ඉල්ලුම එකතු කිරීමෙන් අපිට මුළු ඉල්ලුම එසේත් නැත්නම් දළ දේශීය නිෂ්පාදිතේ නැවත වතාවක් ලබා ගන්න පුළුවන්. මේ සංඛ්‍යා ලේඛන මගින් අපිට පෙන්වන්න යනවා මුළු ඉල්ලුම වර්ධනයත් අපිට නිෂ්පාදනාංශයෙන් ලැබිච්ච 6.4ක වර්ධනයක්ම ඉදිරිපත් කරලා තියෙනවා කියලා. අපි ඊළඟට යොමු වෙමු පවත්නා සම්පත් සහ උපයෝජනය පිළිබඳව හඳුනා ගැනීමට. අපි මෙහිදී ඉදිරිපත් කරලා තියෙනවා ඊටාම සරල ආර්ථික සමීකරණයක්. මේ සමීකරණයේ සුළු වෙනස් වීමක් කරලා අපිට පුළුවන් මේ පෙන්눔 කරන සම්පත් සහ උපයෝජන අතර සම්බන්ධය ඉදිරිපත් කරන්න. දළ දේශීය නිෂ්පාදිතය සහ ආනයන එකතු කිරීමෙන් අපට ආර්ථිකයේ පවත්නා සම්පත් ප්‍රමාණය ලැබෙනවා. ඒ සම්පත් අපි උපයෝජනය කරගන්නවා පරිභෝජනය, රාජ්‍ය වියදම්, ආයෝජනය සහ අපනයන සඳහා. එතකොට 2012 වසරේදී මේ වගේ සංයුතිය මොන වගේ වුණාද? අපිට පේනවා සම්පත් බැලුවොත් අපිට 2012 වසරේදී දේශීයව නිෂ්පාදිත වෙච්ච සම්පත් වල දායකත්වයේ 73.3ක් වෙලා තියෙනවා. ඒකට අපිට අවශ්‍ය ඉතුරු සම්පත් ප්‍රමාණය අපි ආනයන මගින් ලබාගෙන තියෙනවා. ඒ අගේ 26.7ක් අරගෙන තියෙනවා. එතකොට 2012 වසරේදී පෙනී යනවා යම් සුළු විතැන්වීමක් දේශීය අංශය කෙරෙහි. මෙම සම්පත් අපි උපයෝජනය සැලකුවොත් නැවත අපිට පරිභෝජනය වගේම ආයෝජන කටයුතු ඒ කියන්නේ දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය සහ තොග වෙනස් වීම එකතුවෙන් සහ අපනයන මගින් ලැබෙනවා. කලින් සඳහන් කළා වගේම පරිභෝජනය 60.8ක අගයක් අරන් තියෙන 2012 වසරේදී එමගින් අපිට පෙනී යනවා 2011 සිට 2012 වසර දක්වා පරිභෝජන සංයුතියේ යම් කිසි සුළු අඩුවීමක්. මේ හා සමගාමීව ආයෝජන 2011 වසරේදී යම් වැඩිවීමක් පෙන්눔 කළ තියෙන උපයෝජන සංයුතිය තුළ. අපනයනයන් බොහෝ දුරට නොවෙනස්ව පැවතිලා තියෙනවා 2012 සහ 11 වසර තුළ. ඔව් ජාතික ඉගෙනුම් කරන්නට අදාළ සංකල්ප කිහිපයක් පිළිබඳවම අපි මුලින් කතා කළා. ඒ වගේම වියදම් ප්‍රවේශය යටතේ ජාතික ආදායම ගණනය කිරීමේදී අපිට වැදගත් වෙන සංකල්ප කිහිපයක් තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්. ඔව් ගුණසේන මහත්මයා අපි අපේ රටේ වර්ධනය සැලකුවොත් අපිට ඉතාම වැදගත් වෙන සංකල්පයක් තමයි අපේ රටේ ඉතුරු කිරීම සහ ආයෝජන. අපි ඉතුරු කිරීම වර්ග දෙකක් ඇස්තමේන්තු කරනවා දේශීය ඉතිරි කිරීම සහ ජාතික ඉතිරි කිරීම. දේශීය ඉතිරි කිරීම අපි සැලකුවොත් අපිට ඒක ඇස්තමේන්තු කරන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදිතෙන් සමස්ත පරිභෝජනය අඩු කිරීම මගින්. ඒ වගේම තවත් සමීකරණයක් අපිට යොදා ගන්න පුළුවන් මේ දේශීය ඉතිරි කිරීම ඇස්තමේන්තු කරන්න. ඒ තමයි අපි සමස්ත ආයෝජනයට අපනයනයන් එකතු කරලා ආනයන අඩු කිරීම. මේ සංකල්ප දෙක යටතේ අපි දේශීය ඉතිරි කිරීම ඇස්තමේන්තු කිරීමේදී ජාතික ඉතුරු කිරීම ගණනය කිරීමට අපි එකතු කරනවා දේශීය ඉතිරි කිරීම වලට විදේශීය සුද්ධ සාධක ආදායම සහ පෞද්ගලික සුද්ධ වර්තන සංක්‍රාම. මෙම අගයන් එකතු කිරීමෙන් අපිට ලැබිච්ච ප්‍රතිඵල 2012 වසරට අපි කෙසේද කියලා බලමු.
2012 වසර බැලුවොත් අපිට පේනවා දේශීය ඉතුරු කිරීම අනුපාතය. ඒ කියන්නේ 12 වන අයිතමෙන් දක්වන විදිහට දේශීය ඉතුරු කිරීම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 17%ක් ගෙන තියෙනවා. ඒක 2011 සමග සැසඳීමේදී දියුණුවක්. ඒ වගේම ජාතික ඉතුරුම අනුපාතයත් මෙලෙසම 22%ක අගයේ සිට 24ක් දක්වා දියුණු වෙලා තියෙනවා. මේ දෙකම අපේ රටේ අනාගත වර්ධන අපේක්ෂාවන් සඳහා වලට හොඳ ලකුණක්. තවත් එක අනුපාතිකයක් අපි ඉදිරිපත් කරන්න කැමති ඒ තමයි ආයෝජන අනුපාතය. අයිතම 11න් දැක්වෙනවා 2012 වසරේදීත් අපේ ආයෝජන අනුපාතය 30.6ක අගයක පැවති බව. ඕරන්මිනි නිමයුම් හා වියදම් ප්‍රවේශයන් යටතේ ජාතික ආදායම ගණනය කිරීම පිළිබඳව කරුණු රාශියක් අපි පැහැදිලි කළා. ඒ වගේම ආදායම් ප්‍රවේශය යටතේ ජාතික ආදායම ගණනය කිරීමට හැකි ජාතික ආදායම් ප්‍රවේශය යටතේ ගණනය කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්. ඔව් ගුණසේන මහත්මයා, අපි අවසාන වශයෙන් ආදායම් ප්‍රවේශය යටතේ ජාතික ගිණුම් ඇස්තමේන්තු ගැන පොඩි සාකච්ඡාවක් ඉදිරිපත් කරමු. අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සාධක යෙදවීම මගින් ඉපැයෙන ආදායම ඔස්සේ අපිට ජාතික නිෂ්පාදිතය නැවත වතාවක් ඇස්තමේන්තු කරන්න පුළුවන්. මෙහිදීද පෙර වගේම බහුගණන දෝෂය සිදුවීමේ ඉඩ ප්‍රස්ථා තියෙනවා. ඒ මග හරවා ගැනීම සඳහා අපි සංක්‍රාම බැහැර කරලා සාධක ආදායම් පමණක් සලකනවා. එතකොට අපි වියදම් ප්‍රවේශයේදී කිව්වා වගේම රාජ්‍ය සහන ආධාර සැලකුවොත් අපිට පෙනී යනවා මේක සංක්‍රාම ආදායමක් වෙනවා කුටුම්බාංශයට. ඒ හින්දා මේ වගේ සංක්‍රාම ආදායම් අපි බැහැර කළා සාධක ආදායම් පමණක් සැලකීමෙන් ආදායම් ප්‍රවේශයේ ඔස්සේ ජාතික ගිණුම් ඇස්තමේන්තු කරනු ලබනවා. මෙලෙස ජාතික ගිණුම් ආදායම් ප්‍රවේශයෙන් ඇස්තමේන්තු කිරීමේදී අපිට ප්‍රධාන කොටස් 4ක් දකින්න පුළුවන්. එකක් තමයි සේවා නියුක්තිකයන්ගේ ආදායම. මේකට අපි හොඳින්ම දන්න පඩි, වැටුප්, වේතන සේම නොයෙක් සමාජ ආරක්ෂණ අරමුදල් අයත් වෙනවා. ඊට අමතරව සෞඛ්‍ය සේවාවන් සැපීම මෙම සේවා නියුක්ති ආදායමේම කොටසක් වෙනවා. බදුකුලි ආදායම අපිට ජනනය වෙන්නේ ගොඩ නැගිලි සහ භූමිය මත කෙළෙන ගෙවීම් මතින්. ඊට අමතරව ප්‍රාග්ධන යෙදවීම ඔස්සේ අපිට ශුද්ධ පොලිය ආදායම් ලැබෙනවා. අවසාන වශයෙන් ව්‍යවසායකත්වයේ සඳහා අපිට ලාභය ආදායමක් වශයෙන් ලැබෙනවා. මෙම ලාභය අපිට කොටස් 3කින් දක්වන්න පුළුවන්. රාජ්‍ය අංශයට ගෙවනු ලබන බදු, කොටස්කරුවන්ට කරන ලබන ලාභාංශ ගෙවීම සහ ඉතුරු ලාභය නැවත ව්‍යාපාරය ආයෝජනය කිරීමක් ලෙස. මෙලෙස අපිට සාධක මිල යටතේ දළ ජාතික නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්න පුළුවන්. එනමුත් අපි මෙහිදී සඳහන් කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. මෙම ආදායම් ප්‍රවේශය ඔස්සේ අපේ රටේ ජාතික ගිණුම් ඇස්තමේන්තු කළ ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැහැ. අපේ රටේ ජාතික ගිණුම් ඇස්තමේන්තු කරන්නේ වියදම් ප්‍රවේශය යටතේ වාර්ෂිකව සහ නිෂ්පාදන ප්‍රවේශය යටතේ වාර්ෂිකව මෙන්ම කාර්යත්මය වශයෙන්. නිමැවුම් ප්‍රවේශය යටතේ ජාතික ආදායම ගණනය කිරීමේදී ප්‍රධාන අංශ 3ක් යටතේ එම ගණනය කිරීම කරන බව ඔබ කලින් පැහැදිලි කළා. අපි ඊළඟට ජාතික ආදායමේ ආංශික සංයුතිය ආංශික දායකත්වය පිළිබඳව 2012 මහ බැංකුව ආර්ථික වාර්තාවේ සඳහන් තොරතුරු අතීත තොරතුරු සමග සංසන්දනය කර පැහැදිලි කිරීමක් කරමු. ඔව් ගුණසේන මහත්මයා, අපි 2012 ආංශික සංයුතිය කලිනුත් ඉදිරිපත් කළා. ඒත් අපි අතීතයට ගියොත් 1960 වර්ෂයට වගේ අපිට පෙනී යනවා ඒ කාලෙත් අපේ රටේ විශාලතම අංශය වුණේ සේවා අංශය. ඒත් සේවා අංශය අදට වඩා කුඩා දායකත්වයක් දක්වලා තියෙනවා. දෙවන විශාලතම අංශය වුණේ කෘෂිකාර්මික අංශය. මෙය 1977 වෙද්දි මෙලෙසම මේ පැවතුනද සේවාංශය යම් ප්‍රමාණයකට තමන්ගේ සංයුතිය වැඩි කරගෙන තියෙනවා. කෘෂිකාර්මික අංශයේ සංයුතිය අඩු වෙලා තියෙනවා. කාර්මික අංශයත් තමන්ගේ සංයුතිය වැඩි කරගෙන තියෙනවා. එතකොට අපි 2012 වසරේදී අපි දන්නවා අපේ රටේ කෘෂිකාර්මික අංශය අද වෙන විට කුඩාම අංශය බවට පත් වෙලා තියෙනවා. නමුත් අපිට මේ එකක් තේරුම් ගන්න තියෙනවා මේකෙන් අදහස් කරන්නේ කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදිතය 1960 වසරට වඩා අඩු වගයකින් 2012 දී සිදු වුණා කියලා.
සමහර විට 2012 අපේ කෘෂි නිෂ්පාදනය 1960 යකට වඩා ඉහළ මට්ටමක පවතින්න පුළුවන්. එනමුත් අපිට මේ පෙනී යනවා මේ පසුගිය කාල සීමාව තුළ කෘෂි කාර්මික අංශයට වඩා වැඩි වේගයකින් සේවාංශය වගේම කාර්මික අංශය වර්ධනය වෙලා තියෙන කාරණාව මෙම දත්ත සැලකිල්ලට ගැනීමෙන්. ඔව් රන්මිනී, ජාතික ආදායම් සංකල්පයේ අර්ථයේ ගැනෙන තවත් වැදගත් මාතෘකාවක් තමයි ඒක පුජ්‍යල ආදායම. ඒක පුජ්‍යල ආදායම පිළිබඳ නිර්වචනය, ඒ වගේ මේක ගණනය කරන ආකාරය, එහි වැදගත්කම සහ පසුගිය කාලය තුල ඒක පුජ්‍යල ආදායම වර්ධනය වෙලා තිබෙන ආකාරය සහ ඉදිරි පුරෝකථනය පිළිබඳව පැහැදිලි කිරීම කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඔව් ගුණසේන මහත්මයා, මේක බොහොම සාකච්ඡාවට ගැනෙන මාතෘකාවක්. අපි ඒක පුද්ගල ආදායම බොහොම සරලව හඳුන්වන්න පුළුවන්. අපේ රටේ දළදේශීය නිෂ්පාදිතය වසර මැදි ජනගහනයෙන් බෙදීමෙන් අපිට ඒක පුද්ගල ආදායම ලැබෙනවා කියලා. අපි බැලුවොත් 2012 ඇස්තමේන්තු අපිට පෙනී යනවා මේක රුපියල් වශයෙන් 3,73,000ක අගයක් ගත්තා කියලා. ඒ වුණාට අන්තර්ජාතික සැසඳීම් සඳහා අපි මේ ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් වලින් ප්‍රකාශයටපත් කරනවා. එතකොට අපි ඉහත රුපියල් වලින් සඳහන් කරපු අගය විනිමය අනුපාතිකයෙන් බෙදනවා. ඒ අනුව අපිට පෙනී යනවා 2012 වසරේ තුලදී අපේ ඒක පුද්ගල ආදායම රුපියල් ඩොලර් 2923ක් වුණා කියලා. 2000 වසර සමග සැසඳීමේදී මේක 200%කට වඩා වැඩි වර්ධනයක් පෙන්눔 කළා තියෙනවා. මෙලෙස ඒක පුද්ගල ආදායම අපි රටවල් වල තියෙන ජීවන මට්ටම් සැසඳීම සඳහා යොදා ගන්න මිනුම් දණ්ඩක් වෙනවා. අපි බැලුවොත් නොයෙකුත් අන්තර්ජාතික ආයතන තියෙනවා මේ මිනුම් දණ්ඩ යොදා ගන්න. එකක් තමයි ලෝක බැංකුව. ලෝක බැංකුවට අනුව අද වන විට අපේ ආර්ථිකය පහළ මැදි ආදායම් කාණ්ඩයට අයත් වෙනවා. මෙසේ පහළ මැදි ආදායම් කාණ්ඩයට අද අපේ ආර්ථිකය අයත් වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා 2016 වසර වෙද්දී ඒක පුද්ගල ආදායම ඇමරිකා ඩොලර් අනුව රුපියල් 4,000ක මට්ටමට ගෙන යන්න. ඒ සමගම අපේ රට ඉහළ මැදි ආදායම් තත්ත්වයට පත්වීමටත් අපේක්ෂා කරනු ලබනවා. ඔව් රන්මිනී, අපේ කාල සීමාවත් ශීඝ්‍රයෙන් ඉක්මනින් අවසන් වෙගෙන යනවා. නමුත් ජාතික ආදායම් පිළිබඳව කතා කිරීමේදී ඒ ජාතික ආදායම ගණනය කිරීමේදී ඇතිවන සීමාවන් පිළිබඳව, ඒ වගේම ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. මම ඔබ ඉල්ලා සිටිනවා කෙටියෙන් ඒ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස. ඔව් ගුණසේන මහත්මයා, අපි ඉදිරිපත් කරපු සංකල්පවල සීමාවනුත් අපි යම් ප්‍රමාණයකට අවබෝධ කරගන්න බලමු. මේ ජාතික ගිණුම් වල සමහරක් ඵලදායී ක්‍රියා ඇතුළත් වෙන්නේ. අපි සරල උදාහරණයක් බැලුවොත් අපි වෙළඳපොලෙන් ආපන ශාලාවකින් මිලදී ගන්න ආහාරයක් බැලුවොත් ඒ ක්‍රියාවලිය ජාතික ගිණුම් වලට ඇතුළත් වෙනවා. ඒත් අපි ඒ ආහාරයම අපේ ගෙදර නිෂ්පාදනය කරොත් ඒක ජාතික ගිණුම් වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය ණය පොලියත් ජාතික ගිණුම් වලට ඇතුළත් වෙන්නේ නැහැ. තවත් වැදගත් සංකල්පයක් මේ ජාතික ගිණුම් වලදී අපිට මගහැරෙන තමයි පරිසර දූෂණය. අපි ගත්තොත් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය මෙහිදී පරිසරයට නොයෙකුත් බලපෑම් සිද්ධ වෙනවා. අපි මැණික් පතල් අංශය සැලකුවොත් එහෙසෙමයි. දවාදී වනද්‍රව්‍ය නිෂ්පාදනයෙන් ගන්න ලී ඉරීම බැලුවොත් එහෙම වෙනවා. ඒ වුණාට අපි මෙහිදී ලැබෙන නිෂ්පාදන ඇස්තමේන්තු කරාට පරිසරයට සිදුවන බලපෑම ජාතික ගිණුම් වලට අත්පත් කරන්නේ නැහැ. අවසාන වශයෙන් විවේකය කියන සංකල්පය, ඒ කියන්නේ අපේ ජීවන මට්ටම ඉහළ නංවා ගැනීම පවත්වා ගැනීමට අවශ්‍ය සාධයක් වෙන විවේකය සහ විනෝදය වැනි කටයුතුත් මේ ජාතික ගිණුම් සංකල්ප තුළට අන්තර්ගත වෙන්නේ නැහැ. ඔව්, අපට වෙන් කර ඇති කාල සීමාව අවසන් වෙමින් පවතින නිසා අද අපි සාකච්ඡා කළ ජාතික ආදායම් සංකල්පය පිළිබඳව මාතෘකාවේ සාකච්ඡාව මෙතකින් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි සාකච්ඡා කළා ජාතික ආදායම පිළිබඳ නිර්වචනයන්, එතකොට සරල ආර්ථිකයක ආර්ථික කටයුතු සිදුවන ආකාරය පිළිබඳව, ඒ වගේම ජාතික ආදායම ගණනය කිරීමේ ප්‍රවේශයන්, එතකොට ජාතික ආදායම ගණනය කිරීමේදී වැදගත් වෙන සංකල්ප, ජාතික ආදායම පිළිබඳව මහ බැංකුව වාර්තාවේ 2012 මහ බැංකුව වාර්තාවෙන් පිළිඹු වන සංඛ්‍යාත්මක තොරතුරු, ඒ වගේම ජාතික ගිණුම්කරණයේදී මතුවන ගැටලු පිළිබඳව ජාතික ගිණුම්කරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අද මෙම ස්ථානයේ පැමිණි ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයේ අංශ ප්‍රධානී රන්මිනී පෙරේරා මහත්මියට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදුපියස මගින් සංවිධානය කරන මෙම වැඩසටහනේදී ස්වාධීන රූපවාහිනී සේවය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදුපියසේ කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගයත් අපි ඉතාමත් අගය කරනවා. ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් සියලු දෙනාට අපි ජය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.